අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රදරුපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක්. ඉන්දිය රජය විසින් මෙරටට ලබා දුන් යූරියා පොහොරවල රසායනාගාර පර්යේෂණ වාර්තාව නිකුත් වෙයි. ඉවතලන රෝහල් කසලවලින් නිපද වූ ඉන්ධන විශ්වය පළමු වරට වර්ණ ඡායාරූපයකට නැගීමට නාසා ආයතනය සමත් වෙයි. ගෘහස්ත ගෑස් සිලින්ඩර 1,20,000ක් අද දිනේ වෙළඳ පොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. ගෑස් මිලදී ගැනීමේදී මැයි මාසයේ විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් ඊයේ දිවිනට පැමිණීමත් සමග ගෑස් බෙදා හැරීම ඊයේ යලි ආරම්භ වුණා. ඒ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්. මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර 1,20,000ක් අද දිනේදී වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. දීප ව්‍යාප්තව යලි ගෑස් බෙදා හැරීම හෙට දිනේ සිට ආරම්භ කිරීමටයි එම සමාගම සැලසුම් කර ඇත්තේ. මේ අතර කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට ඊයේ ලිට්‍රෝ සමාගම කටයුතු කළා. මේ අතර ගෑස් මිලදී ගැනීමේදී මැයි මාසයේ විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බව ලිට්‍රෝ සමාගම දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීම සාමාන්‍ය තත්වයට පත් වූ පසු විදුලි බිල අත්‍යවශ්‍ය නොවන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. මේ අතර ඉන්ධන හිඟේ හේතුවෙන් බස් ධාවනය අඩාල වීමත් සමග මගේ ජනතාව අදත් ගැටලු රැසකට මුහුණ දුන්නා. පවතින තත්ත්වය හමුවේ දුම්රියෙන් පැමිණෙන මගින් සංඛ්‍යාවද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මේ අතර දින 10කට පමණ පසු හැටන් ලංගම ඩිපෝවෙන් පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීම අද ආරම්භ වුණා. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් තොග ලැබීමත් සමගයි. ඉන්දිය රජය විසින් මෙරටට ලබා දුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ෙහි රසායනාගාර වාර්තාව නිකුත් වී තිබෙනවා. මෙම පොහොර වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා යෙදවීමට හැකි බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ. ඉන්දිය රජය විසින් මෙරටට ලබා දුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙරට ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබුණා. ඒ අනුව මෙරට රසායනාගාරයකට පොහොර සාම්පල යවා ඒවායේ අන්තර්ගත බයුරට් ප්‍රතිශතය සම්බන්ධව ඉල්ලන ලද වාර්තාව ඊයේ පස්වරුවේ ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව මෙම යූරියා පොහොරවල බයුරට් ප්‍රතිශතය 0.9ක් බව එම වාර්තාව සනාථ කර තිබෙනවා. මින් පෙර එම පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර වාර්තා 3ක් ලබාගත් අතර එම වාර්තාද සඳහන් කර තිබුණේ බයුරට් ප්‍රතිශතය 0.65ක අගයක් ගන්නා බවයි. ඒ සඳහා පරීක්ෂණ වාර්තා 3ක් ඒ නැවෙන්ට දාන වෙලාවෙත් නැවට පැටවුම් කරන වෙලාවෙත් ඒ වගේම ඩුබායි වල තියෙන ජාත්‍යන්තර පරීක්ෂණ විද්‍යාගාරයකින් ලැබුණු වාර්තාවත් අපේ ශ්‍රී ලංකාවෙන් ලැබුණු වාර්තාවත් කියන තුනේදිම සඳහන් වෙලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටමක ප්‍රශස්ත මට්ටමකින් යුක්ත පොහොර කියන සහතිකය මත තමයි මේ පොහොර දැන් ගම්වලට යන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද යූරියාවල බයුරට් ප්‍රතිශතය 100% වනවා. එම නිසා ඉන්දිය රජය විසින් ලබා දෙන ලද යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු වගාවන් සඳහා යෙදවීමට කිසිදු ගැටලු සහගත තත්ත්වයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම පොහොර වී බඩ ඉරිඟු ඇතුළු බෝග සඳහා අද සිට ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමටයි පියවරගෙන ඇත්තේ. අද වෙළඳ පොලේ රුපියල් 40,000කට මේ පොහොර තියෙන්නේ. 40,000කට උඩින්. නමුත් මේ පොහොර සියල්ලම රුපියල් 10,000 බැගින් ලබා දෙනවා. මේ වෙලාවේ වී ගොවින් සියලු දෙනාට මේ පොහොර ලබා දෙනවා. ඒ වගේම ඊට අතිරේකව බඩ ඉරිඟු වගා කරන ගොවින්ටත් එම සහන ආධාරය මේ ආකාරයෙන් ලබා දෙනවා. ඒ වගේම කුඩා තේවතු හිමියන්ටත් ලබා දෙන්න පොහොර ප්‍රමාණවත් පරිදි ලැබිලා තියෙනවා. ඒ අයටත් මේ පොහොර ලබා දෙන්න කටයුතු කරනවා.
නැවත මේ රටේ පොහොර ප්‍රශ්නයක් ඇති නොවන මට්ටමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තිබේ. ලෝක ආහාර සංවිධානය එකඟ වෙලා තියෙනවා පොහොර හොඬ 3,75,000ක් නොමිලේ ලබා දෙන්න. ඒක අපි සැලසුම් කරලා තියෙනවා ගොවි පවුල් 3,75,000කට නොමිලේ පොහොර ලබා දෙන්න එන මාස් කන්නේ වෙනවා. නිසා බය නැතුව ගොවීන්ට වගා කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කළා තමයි මේ කටයුතු අවසන් කරේ කියන එක මම සඳහන් කරන්නට කැමතියි. 25% වන මෙරට නොපුහුණු ශ්‍රම බලකාය 2030 වන විට 10% දක්වා අඩු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ත්‍ෘතික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ.ඒ. ලලිතදීර මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපේ රටේ ප්‍රධාන විතරක් නෙවෙයි ලෝකේම තරුණ විරකියාව තමයි වැඩි. තරුණ සාමාන්‍යයෙන් ගත්තොත් ලෝකේ තරුණ විරකියාව 15% කියලා ගෝලීය වශයෙන් පෙන්눔 කරනවා. නමුත් ඊට වඩා අපේ රටේ ගත්තොත් අපේ රටේ තරුණ විරකියාව 24%ක්. එතකොට අපේ රටේ තරුණ විරකියාව දරුණු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට විරකියාව ඇති වුණේ ඇයි? විරකියාව ඇති වෙන්න ප්‍රධාන හේතුව නිපුණතාවයක් නැති නිසා. නිපුණතාවයක් තිබුණා නම් වෘත්තීය හැකියාවක් තිබුණා නම් ඒ විරකියාව ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවා අපේ රටේ ගත්තොත් නුපුහුණු ශ්‍රම බලකාය මුළු ශ්‍රම බලකායෙන් ගත්තොත් 25%ක ප්‍රතිශතයක් ඉන්නවා. ඉතින් නුපුහුණු ශ්‍රම බලකාය වැඩි වෙනවා කියන්නේ රටකට ලොකු ප්‍රශ්නයක්. ඒතකොට ඒක රටේ නිෂ්පාදනයට රටේ යපුම් අනුපාතය වැඩි වෙනවා. රටේ නිෂ්පාදනයට බලපානවා. ඉතින් මේ සංඛ්‍යාව අපි ඉලක්කයක් තියෙන 10% දක්වා අඩු කරන්න. 10% දක්වා ඉලක්කයක් තියෙනවා 2030 වෙනකොට මේක අඩු කරන්න ඕන කියන එක. හැබැයි එතින්දී තියෙන බාධකේ තමයි අපේ ප්‍රධාන මේ බාධකේ තමයි නිපුණතාවය වැඩි කරන ඕන. වගේම නිපුණතා දිනය තුල කාරණා දැනුවත් කිරීම සිදු වෙනවා ලයිෆ් ලොන්ග් එඩියුකේෂන්. ඒ කියන්නේ ජීවන අපේ නිපුණතාවය ලබා දීම එක කාලයකට සීමා වෙන්නේ නැහැ. මොකද ඒක සාහිතිකයක් අරගත්ත කියලා අපි අරගෙන රැකියාවට ගියාම ඒ රැකියාව තව කාලයක් යනකොට ඒ රැකියාව වැදගත් වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් අපි ගණකාධිකරණ ශාස්ත්‍රයේ රැකියාව සමහරවිට ඇකවුන්ට්ස් ක්ලාක් වගේ රැකියාව දැන් අනාගතේ නැති වෙනවා. එතකොට ඒ අයට නැවත නිපුණතාවයන් ලබා ගන්න එයා නැවත පරිවර්තන වෙන්න ඕන. ඒ කියන්නේ මේකට කියනවා ශ්‍රම සංචලිතතාවය කියලා. සංචලනය වෙන්න නම් එයා නිපුණතාවය මාරු කරන්න ඕන. තවත් කාරණාවක් තමයි අපි මේ හරහා රීස්කිලින්. ඒ කියන්නේ දැන් අපි අර කලින් කිව්වා වගේ නිපුණතාවය ලැබුණා වගේම නැවත නිපුණතාවයන් ලබා ගන්න. ඒකට කියනවා රීස්කිලින් කියලා. නිපුණතාවය ලැබුවාට නැවත ලබා. ඒ වගේම තව කියනවා අපි අප්ස්කිලින් කියලා. ඒ කියන්නේ නිපුණතාවය වැඩි කිරීම. දැන් තියෙන අයගේ අපි හිතමු NQ level 4 මට්ටම තියෙනවා. හැබැයි ජාත්‍යන්තර රැකියාවලට යනකොට මේ 4 මට්ටම මදි වෙන්න පුළුවන්. එතකොට එයා 5 6 මට්ටමට යන්න වෙනවා. ඉතින් මේ මට්ටමට නිපුණතාවය වර්ධනය කරන සමහරට මේ මට්ටම් තුලත් තව මේ යාවත් කාලන වෙච්ච නිපුණතා ඒකක තියෙනවා. ඒවත් අපි හදාරන්න වෙනවා. ඒත් එක්කම අපි රීජන් එකට අමතරව අපි ලෝකයේ අපේ තියෙන සීලම තානාධිපති කාර්යාලවලට දැනුම් දීමක් කළා. ලංකාවේ NVQ ක්‍රමවේද ඒ රටවල තියෙන NVQ ක්‍රමවේද වලට සම්පාද කිරීම ගැන. එතකොට රටවල් 30ක පමණ අපිට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ප්‍රචාර දක්වා තිබුණා. එතනදී අපි රටවල් 15ක් විතර මෙතනදී අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා ඒ රටවල් එක්ක. එතකොට රටවල් 5ක් පමණ අර සහයෝගිතා ගිවිසුම් මට්ටමට ඇවිල්ලා තිනවා. අපේ NVQ කරන අය අපේ NVQ කරන සම්පූර්ණ කරන අය ඒ රටවල රැකියාව සම්බන්ධයෙන් කෙලින්ම රැකියාවලට ගන්න විදියට. ඉවතලන වෛද්‍ය උපකරණ ආදියෙන් ඉන්ධන නිපදවන්නට සමත් වූ අපේ රටේ වෛද්‍යවරයෙකු ගැනයි මේ සොයා බැලීම. රෝහලකින් දෛනිකව ඉවතලන කසල භාවිතයෙන් ඔබට මට මේ මොහොතේ අත්‍යවශ්‍යම දෙයක් බවට පත්ව ඇති ඉන්ධන නිපදවන්න හැකි බව විශ්වාස කරන්න පුළුවන්ද. මේ ඉන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා. අපට විශ්වාස කළ නොහැකි ඒ දේ අපේ වෛද්‍යතුමා ක්‍රියාවෙන්ම පසක් කර තිබෙනවා. ඉවතලන කසල විශේෂයෙන් රෝහල් වලින් ඉවත් කරන සේලයින් බෝතල් සිරිංජර ග්ලව්ස් ආදී අපද්‍රව්‍ය යොදා ගනිමින් වෛද්‍ය දුලාන් සමරවීර මහතා ඩීසල් සහ පෙට්‍රල් නිෂ්පාදනය කරනවා.
ඔව් දැන් මේ අවස්ථාවේ මම ඒ කසල තෙවීමේදී ඒ නොදිරන කසල විශාල වශයෙන් ඒ රෝහල් වලින් පිට කරන කසල ප්ලාස්ටික් සායනික වැනි අපද්‍රව්‍ය භාවිතා කරා විශාල වශයෙන් මේ ඉන්ධන නිෂ්පාදනය සඳහා. මෙහිදී අපි භාවිතා කරන්නේ 30% පමණ දිරන ජෛවීය කොටස්. ඒවගේම 70%ක් නොදිරන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය. දැනට විශාල වශයෙන් අපේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ කසල අර්බුදය. මේ තත්ත්වය හමුවේ අපේ තියෙන ඉන්ධන අර්බුදයක් පාදක කරගෙන මේක කදිම අවස්ථාවක් වෙනවා ඒ අවශ්‍ය ඒ කසල සියල්ලම නිසි පරිදි අපිට අවශ්‍ය විදිහට ප්‍රතිචක්‍රීකරණය කරලා අපේ ඒ තියෙන අවශ්‍යතාවය සඳහා භාවිතා කරන්න. මේ වන විටත් මේ ක්‍රමයෙන් නිපද වූ ඩීසල් ලීටර 10ක් ගොවි මහතුන් වෙත ලබා දී තිබීමත් එයින් ඔවුන්ගේ ගොවි උපකරණ ක්‍රියා කරවා පෙන්වීමත් මේ නිෂ්පාදනයේ සාර්ථකත්වය පෙන්නුම් කරන්නක්. ඒ වගේම වාහන ධාවනය සඳහාත් මේ ඉන්ධන භාවිත කරන්න පුළුවන්. මේ ක්‍රමය යටතේ ඩීසල් පෙට්‍රල් නිෂ්පාදනය කිරීමට වැය වන්නේ ඉතාමත් සුළු මුදලක් බව වෛද්‍යතුමා අප සමග සඳහන් කළා. මෙම ක්‍රමයෙන් අපි ඒ ලබාගන්න ඉන්ධන 100%ක්ම වගේ ඒ භාවිතය පවති ඉන්ධනවලට සමාන. අපිට ලංකාවෙම තියෙන ප්ලාස්ටික් කසල ඒකට යොමු කරලා අපිට විශාල වශයෙන් ඉන්ධන නිෂ්පාදනය කරොත් මම හිතනවා ඒ දිනකට නිෂ්පාදනය වන කසල වලින් අපිට ලංකාවේ එක දිනකට මෙට්‍රික් ටන් ලක්ෂයක් පමණ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි. එමගින් මම හිතනවා අපේ ඉන්ධන අර්බුදය විශාල සම්පූර්ණම නොවුනත් යම් ප්‍රමාණයකට අපිට යම් විසඳුමක් තියෙනවා. මම හිතනවා අද ඉදිරියේදී මේ වශයෙන් මේ ප්‍රමිතියක් ලබා ගැනීම සඳහා යොමු කරා. අපි රටක් වශයෙන් නැගී සිටින්න නම් අපි ඒ ස්වදේශිකත්වයට යම් තැනක් දෙන්න ඕනේ. ඒ වගේම දේශීය නිෂ්පාදන යාන්ත්‍රණය අපි ජනතාව හරහා සවිබල ගන්න. එසේ කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ රටක් වශයෙන් අපේ තනියම නැගී සිටින්න. උතුම් සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිගහැරෙන ශ්‍රද්ධාලක් විරු සදහම් විකාශය හෙට දිනේ අම්පාර ශ්‍රී සද්ධාතිස්ස මහමෙවුනාව භාවනා අසපුව කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙනු ඇති. ව්‍යවහාර මාස ක්‍රමය අනුව ජූලි මාසයට යෙදෙන්නේ පින්බර ඇසලපුන් පොහෝ දිනයයි. ඒ අනුව සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මෙවර උතුම් ඇසලපුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇත්තේ හෙට දිනටයි. අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් නික්ම මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ගිහිගෙයින් නික්ම උතුම් ධර්මාවබෝධය සොයා මහාබී නික්මන් කිරීම ඉසිපතන මෙගදායේදී ප්‍රථම ධර්මදේශනය ලෙසින් දම්සක් පැවතුම් සූත්‍රය පස්වග ශ්‍රමණයන් වහන්සේලා උදෙසා දේශනා කිරීම ආදේ බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් උතුම් ඇසලපුන් පොහෝදිනයේ සිදුවී තිබෙනවා. එසේම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ පස්වග භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස්වාසයට එළැඹීම ඉසිපතනයේදී සිදු වූයේත් ඇසලපුන් පොහෝදිනකදී. පින්වත් රාහුල කුමරුගේ උපත සිදු වූයේත් අන්‍යාගමිකයන්ගේ මානය දුරු කිරීම පිණිස යමා මහ පෙළහර දක්වා වදාලේත් හෙට වැනි උතුම් පොහෝ දිනකයි. එමෙන්ම බුද්ධ ශාසනය තුළ ධර්ම රත්නයත් සංඝරත්නයත් දායාදවමින් ත්‍රිවිධ රත්නය සම්පූර්ණවීම සිදු වූයේද උතුම් ඇසලපුන් පොහෝ දිනයේදී. ලක්වාසී සැදැහැති අපටද වැදගත්වන උතුම් සිදුවීම් කිහිපයක්ම ඇසලපුන් පොහෝ දින සිදුවී තිබෙනවා. මෙහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් අරිට්ට කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ පැවිදි උපසම්පදාව සිදු වූයේත් මෙවැනි පින්බර ඇසලපුන් පොහෝ දිනකදී. බුද්ධ වර්ෂ 382දී තුටු ගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලේ මහසෑ රජුන් තැනවීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය උත්සවත් ශ්‍රියෙන් සිදු කරන ලද්දේත් මෙවැනි උතුම් පුන් පොහෝ දිනකදී.
මෙවර ඇසල පොහෝ දිනයට සමගාමීව ඇසල පෝදා සදහම් විකාශය හෙට අලුයම 5:30 සිට අම්පාර ශ්‍රී සද්ධාතිස්ස මහමෙවුනාව භාවනා අසපු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ඔස්සේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්. ඒ අටතේ අෂ්ටාංග උපෝසත සීල සමාදානය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී විශේෂිත සීල සමාදාන වැඩසටහන් පෙළක් සැදැහැති ඔබ වෙනුවෙන් ගෙන ඒමට නියමිතයි. උතුම් ඇසලපුන් පොහෝ දින එවන් අසිරිමත් සිදුවීම් සිත්හි දරා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට අපිත් වීර්යය වඩමු. ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,292ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,526ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 330ක් වන අතර වෛරසයේ ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,436ක් ලෙසයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 20කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙරට තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතාගේ නියෝජ්‍ය ප්‍රකාශක වර්හාන් හාක් සඳහන් කළේ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජොගත් සංවිධානය සූදානමින් සිටින බවයි. සියලු පාර්ශවකරුවන් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගත යුතු බවත් වෙනත් පාර්ශවයකට බලය පැවරීමේදී සාමකාමී අයුරින් එම කටයුතු සිදුවිය යුතු බවත් ජොගත් සංවිධානයේ අදහස වී තිබෙනවා. රට තුළ දිගුකාලීන දේශපාලන අස්ථාවරත්වයක් පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවා තිබෙනවා. රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන වැඩසටහන් සහ ඉන්ධන ගෑස් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් විසඳීම සඳහා ගන්නා පියවරයන්හි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ස්ථාවර දේශපාලන පරිපාලනයක් ඇතිවීම අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම ඉන්දියානු සංචිත බැංකුව සමග ඩොලර් බිලියන 1ක මූල්‍ය හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන අතර ඊට අමතරව ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 500ක අතිරේක ණයක් සඳහා ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළා. ආහාරින් සපිරි කොළොම් තුටක් වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාව සඳහා අවැසි දැනුම ලබා දීමේ සහ කාන්තාවන් ඒ සඳහා යොමු කිරීමේ වැඩසටහනක් කඩුවෙල ඉසිරුපුර ප්‍රජාශාලාවේදී පසුගියදා පැවැත්වුණා. කඩුවෙල වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර MAP මංජරි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ මෙහෙයවීමෙන් එය පැවැත්වුණු අතර දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශිකා TK ජීවන්දර මහත්මිය ඒ සඳහා සම්බන්ධායකත්වයේ ලබා දී තිබුණා. මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක් ලබා දී තිබෙනවා. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන මාස 5 වෙනිදා දක්වා සහන කාලය ලබා දී ඇති බවයි. රට තුළ පවතින ඉන්ධන හිඟය සැලකිල්ලට ගනිමින් වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනුයි එම සහන කාලය ලබා දීමට තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගත යුතු වාහන සඳහා දඩ මුදල් අය නොකර බලපත්‍ර ලබා ගැනීමට මෙලෙස අවස්ථාව සලසා දී තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය.
හෙට ජූලි 13 වැනිදා. මෙරට ජාතික ආගමික මෙන්ම සංස්කෘතික පුනර්ජීවනයක් ඇතිකිරීමෙහිලා සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළ යුගපුරුෂයෙකු වූ අනගාරික ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල නමින් ඉන්දියාවේදී පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ 1931 වසරේ ජූලි මස 13 වන දිනයි. චිත්‍රපට කර්මාන්තයේ වඩාත් ප්‍රසිද්ධතම සලකුණ වන කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වලට ඉහළින් පිහිටි කඳුකරේ හොලිවුඩ් සලකුණ නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ 1923 වසරේ ජූලි මස 13 වන දිනයි. ප්‍රකාශන හිමිකම ලබාගත් පළමු ඇමරිකානු ග්‍රන්ථය වන ඇමරිකානු ජාතික ජෝන් බැරේ විසින් රචිත ෆිලඩෙල්පියා අක්ෂර වින්‍යාස ග්‍රන්ථය සඳහා ප්‍රකාශන අයිතිය ලැබී ඇත්තේ 1970 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.